දකුණේ ප්‍රවීණ දේශක මෙත්‍රිද සිල්වා සර්ගේ ඉකොන් ක්ලාස් එකක් අපි පටන් ගන්න යනවා හරිදේ පාසලෙන්. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට දැන් නරඹන්න පුළුවන් දකුණේ ප්‍රවීණ දේශක මෙත්‍රිද සිල්වා සර්ගේ ඉකොන් පන්තිය හරිදේ පාසලෙන්. උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විෂය නිර්දේශයේ දෙවන නිපුණතාවය තමයි වෙළඳපොළ ආර්ථිකය. මෙන්න මේ වෙළඳපොළ ආර්ථිකයේ මාතෘකාව යටතේ පළවෙනිම අපිට හම්බ වෙන මාතෘකාව ඉල්ලුම. ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඉල්ලුම තීරණය කරන සාධක මොනවාද? ඉල්ලුම් කරන ප්‍රමාණය සහ ඉල්ලුම අතර වෙනස කුමක්ද? ඉල්ලුම් ශ්‍රිතය, ඉල්ලුම් න්‍යාය, ඉල්ලුම් නීතිය කුමක්ද? මෙන්න මේ ආශ්‍රිත මාතෘකා රාශියක් මේ මාතෘකාව වටා ගෙතෙනවා. අපි එයින් කීපයක් අද කතා කරමු. ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියන එක කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ ඉල්ලුමක් ඇති වෙන්න ඉටු වෙන්න ඕන අවශ්‍යතා මොනවාද? ඕනෑම භාණ්ඩයක් අපි සාමාන්‍ය භාණ්ඩයක් කියලා කියනවා. සාමාන්‍ය භාණ්ඩයක් ගත්තොත් මේ සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුමක් ඇති වෙන්න නම් ඒ සඳහා ඉටු වෙන්න ඕන අවශ්‍යතා තුනක් තියෙනවා. මොකක්ද මේ අවශ්‍යතා තුන? එක භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් උවමනාවක් තියෙන්න ඕනේ. භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් උවමනාවක් තියෙන්න ඕනේ. නැත්නම් අපි ඉල්ලන්නේ. දෙක, මේ උවමනා කරන භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න මිලට ගැනීමේ හැකියාවක් හෙවත් ක්‍රය ශක්තියක් තියෙන්න ඕනේ. අපි කියනවා මිලට ගැනීමේ හැකියාවට ලස්සන වචනයක් ක්‍රය ශක්තිය. ඉංග්‍රීසියෙන් කියනවා power of purchasing. තුන්වෙනි එක මේ මිලදී ගැනීම සඳහා සූදානමක් තියෙන්න ඕනේ. මිලදී ගැනීම සඳහා සූදානමක් තියෙන්න ඕනේ. නැත්නම් සැලැස්මක් තියෙන්න ඕනේ. අපිට උවමනාවක් නැත්නම් ඒ මිලට ගැනීමේ හැකියාවක් නැත්නම් මිලදී ගැනීමට සූදානමක් සැලැස්මක් නැත්නම් ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඉල්ලුමක් ඇති වෙන්න ඉටු වෙන්න ඕන මූලිකම අවශ්‍යතා තුනයි. එක, භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් උවමනාවක් පැවතීම. දෙක, ඒ උවමනා කරන භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට, මොකද මේවා ආර්ථික භාණ්ඩ, ඒවා මිලදී ගන්න මිලට ගැනීමේ හැකියාවක් හෙවත් ක්‍රය ශක්තියක් පැවතීම. තුන, මිලට ගැනීමට සූදානමක් පැවතීම. මෙන්න මේ ඉල්ලුම ඉටු වන අවශ්‍යතාවත් එක්ක වෙළඳපොළක භාණ්ඩයක හෝ සේවාවක ඉල්ලුමක් තීරණය කරන සාධක තියෙනවා. ඉල්ලුමක් තීරණය කරන සාධක. අපි ඉල්ලුමක් තීරණය කරන සාධකයක් කියන්නේ මොකක්ද? අපි වෙළඳපොළෙන් ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වන සලකා බලන භාණ්ඩයට හෙවත් සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම අඩු හෝ වැඩි කරන්න බලපාන සාධක. අපි වෙළඳපොළට ගිහලා සමහර වෙලාවට භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ගන්නවා. සමහර වෙලාවට ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේව භාණ්ඩයක ඉල්ලුම අඩු හෝ වැඩි වීම කෙරෙහි බලපාන සාධක වලට කියනවා ඉල්ලුම් තීරක. නැත්නම් ඉල්ලුම තීරණය කරන සාධක. මෙන්න මේ සලකා බලන භාණ්ඩයක නැත්නම් සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් තීරක තියෙනවා ප්‍රධාන වශයෙන් 6ක් සහ 7ක්. දැන් ඔබට ප්‍රශ්නයක් වෙයි 6ක් සහ 7ක් කියන්නේ ඇයි කියලා. මේ ඉල්ලුම් තීරක අපිට කඩන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එක, තනි පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් තීරක. අපි ඒකට කියනවා පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් තීරක. දෙක, පාරිභෝගිකයෝ ඔක්කොම එකතු වුණාම හැදෙන්නේ මොකක්ද? වෙළඳපොළ. පාරිභෝගිකයන් ඔක්කොම එකතු වුණාම හැදෙන්නේ වෙළඳපොළ. එහෙනම් දෙවන ඉල්ලුම් තීරක තමයි වෙළඳපොළ ඉල්ලුම් තීරක. වෙළඳපොළ ඉල්ලුම් තීරක. දැන් මෙතන පාරිභෝගිකයෙක්ගේ තනි ඉල්ලුම් කරුවෙක්ගේ ඉල්ලුම අඩුව වැඩි කරන්න බලපාන සාධක මොනවාද? පළවෙනි සාධකය තමයි සලකා බලන භාණ්ඩයේ මිල. එක, සලකා බලන භාණ්ඩයේ මිල. අපි ඔකට සංකේතයක් කියනවා P කියලා. commodity price කියනවා නැත්නම් price කියනවා. සලකා බලන භාණ්ඩයේ මිල
පළවෙනි ඉල්ලුම් තීරකය. මොකද අපි ඕනම භාණ්ඩයක් වෙළඳ පොළට ගන්න ගියාම ඉස්සෙල්ලා මහන්නේ මොකක්ද මේ භාණ්ඩේ? මිල කීයද? ඒ මිලෙන් තමයි අපි තීන්දුව කරන්නේ මේක ගන්නවද නැද්ද කියලා. දෙක සම්බන්ධිත භාණ්ඩ මිල ගණන්. සම්බන්ධිත භාණ්ඩ මිල ගණන්. මේකට කියනවා තව වචනයක් අන් භාණ්ඩ මිල ගණන්. සම්බන්ධිත භාණ්ඩ මිල ගණන් අන් භාණ්ඩ මිල ගණන්. ඕකට අපි කියනවා PN කියලා සංකේතය. PN. තුන්වෙනි එක පාරිභෝගිකයාගේ ආදායම. පාරිභෝගික ආදායම. අපි පාරිභෝගික ආදායමට ඉංග්‍රීසියෙන් කියනවා consumers yield කියලා. උගර revenue කියන්න පුළුවන්, income කියන්න පුළුවන්. හැබැයි ආර්ථික විද්‍යාවේ උගට කියන්නේ yield කියලා. හින්දා සංකේතය ගන්නවා y අකුර. පාරිභෝගික ආදායමේ සංකේතය y. හතරවෙනි එක පාරිභෝගික රුචිය. පාරිභෝගික රුචිය. ඒ කියන්නේ ටේස්ට් එක. T. ටේස්ට් එක. පස්වෙනි එක අපේක්ෂිත මිල ගණන්. අපේක්ෂිත මිල ගණන්. අපි කියනවා අපේක්ෂිත මිල ගණන් වලට FC කියලා. අපේක්ෂිත මිල ගණන්. නැත්තම් EX කියන්නත් පුළුවන්. EX කියලාත් කියනවා FC කියලාත් කියනවා EX වඩා හොඳයි. X කියන භාණ්ඩයට අපේක්ෂා කරන මිල. හයවෙනි එකට අපි කියනවා අනිකුත් සාධක. අනිකුත් සාධක අපි other facts කියලා කියනවා O. අනිකුත් සාධක කියලා කියන්නේ ওই ඉල්ලුම කෙරෙහි බලපාන වෙනත් සාධක තියෙනවා. සමාජීය සාධක, ජීව විද්‍යාත්මක සාධක, පාරිසරික සාධක. දැන් උදාහරණයක් වශයෙන් ආණ්ඩුව කිව්වොත් මේ දිනවල ඩොලර් එක අධික ලෙස අවප්‍රමාණය වෙලා තියෙනවා. එයින්ද මේ භාණ්ඩ වර්ග අපි පිටරටින් ගෙන්නන්න දෙන්නේ නැහැ. දැන් දන්නවා භාණ්ඩ 600ක් ලංකාව තහනම් කරලා තියෙනවා. එහෙම නැත්නම් ණයවර ලිපි කාසියාන්තික 100ට 100ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ භාණ්ඩ මේ රටට ගෙන්නන එක සීමා වෙන්න. ඒතොර රජය ගන්නා වූ ඒ තීන්දුව නිසා අපිට ඒව ඉල්ලුම අඩු කරන්න වෙනවනේ. දැන් උදාහරණ චොක්ලට් වර්ග, විවිධ මත්පැන් වර්ග, එහෙම භාණ්ඩ 600 ගාණක් ණයවර ලිපි කාසියාන්තිකයේ 100ට 100ක් දක්වා වැඩි කරලා මේ රටට ගෙන්නන එක සීමා කරා. මේවට තියෙන ඉල්ලුම අපේ අඩු වෙනවා. ඒතොර රට චොක්ලට්ස් අපිට කන්න බෑ. ඒවා මාකට් එකේ නැති වෙනවනේ. ඒතොර අනිකුත් සාධක. මෙන්න මේ සාධක 6 තමයි පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක. එහෙනම් තනි පාරිභෝගිකයෙක් ගත්තොත් මම මේක අහන් ඉන්න ඔබේ තව හිතවතෙක් ඕන කෙනෙක් තනි පාරිභෝගිකයෙක් ගත්තොත් ඔහුගේ ඉල්ලුම් තීරක 6ක් දෙනවා. එක සලකා බලන භාණ්ඩයේ මිල P, සම්බන්ධිත භාණ්ඩ මිල ගණන් PN, පාරිභෝගික ආදායම Y, පාරිභෝගික රුචිය T, අපේක්ෂිත මිල ගණන් EX, අනිකුත් සාධක O. මෙන්න මේ සාධක 6ම පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම තීරණය කරන සාධක. දැන් ඊළඟට අපි යමු වෙළඳ පොළ ඉල්ලුම් තීරක කියන්නේ මොනවද? වෙළඳ පොළේ සියලුම ඉල්ලුම් කරුවෝ එක්ක වුණාම එන්නේ වෙළඳ පොළ. පාරිභෝගික ඔක්කොංගම එකතුවට කියන්නේ වෙළඳ පොළ. එහෙනම් වෙළඳ පොළක ඉල්ලුම් තීරක කියන්නේ මොනවද? මෙන්න මේ පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් තීරක 6 තියෙනවනේ. ඔය 6 පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් තීරක වගේම පාරිභෝගික ඔක්කොම එක්ක වුණාම වෙළඳ පොළේ ඉල්ලුම් තීරකත් වෙනවා. හැබැයි වෙළඳ පොළේ ඉල්ලුම් තීරක වලට මේ පාරිභෝගික ඉල්ලුම් තීරක වලට අමතරව තව එකක් එකහු වෙනවා. ඒ තමයි ඉල්ලුම් කරුවන්ගේ සංඛ්‍යාව. වෙළඳ පොළේ ඉන්න ඉල්ලුම් කරුවන්ගේ සංඛ්‍යාව. නැත්නම් ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව. ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව. ඔකට සංකේතය අපි දානවා N. number of customers නැත්නම් number of demanders ඕනේ විදිහට ඉංග්‍රීසියෙන් ගන්න පුළුවන්. ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව. ඒතකොට මෙන්න මේ ඉල්ලුම් කරුවන්ගේ සංඛ්‍යාව මේ ඉල්ලුම් තීරක 6ට එක්ක වුණාම එන්නේ වෙළඳ පොළ ඉල්ලුම් තීරක. එහෙනම් දැන් අපි කතාවට කිව්වොත් මතක් කරලා කිව්වොත් මොකද්ද ඉල්ලුම් තීරක වෙන්නේ? කොටස් දෙකකට බෙදෙනවා. පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් තීරක, වෙළඳ පොළ ඉල්ලුම් තීරක. පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් තීරක 6යි සලකා බලන භාණ්ඩ මිල
සම්බන්ධිත භාණ්ඩ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අපේක්ෂිත මිල ගණන්, අනෙකුත් සාධක. වෙළඳපොළ ඉල්ලුම් තීරක එකක් මේකට තව එකතු වෙනවා. ඒතර මුළු වෙළඳපොළ ඉල්ලුම් තීරක 7ක් වෙනවා. ඒ 7 මේ 6ට අමතරව ඉල්ලුම්කරුවන්ගේ සංඛ්‍යාව හේවත් ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව එකතු වෙනවා. එවනම් ඔබෙන් විභාගයට හරි වෙනත් පරීක්ෂණයකදී හරි ඇහුවොත් ඉල්ලුම් තීරක මොනවද කියලා ඔබ නැවත ඔහුගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පාරිභෝගික ඉල්ලුම් තීරකද වෙළඳපොළ ඉල්ලුම් තීරකද කියලා. එහෙම මොනවත් නැතුව ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඉල්ලුම් තීරක දක්වන්න කියලා. එතකොට ඔබ උත්තරේ ලියන්න. ඉල්ලුම් තීරක දෙආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. එක පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් තීරක A6යි. වෙළඳපොළ ඉල්ලුම් තීරක A7යි. එකක් නෙවෙයි මේ 6ට මේක එක්ක අහු වෙනවා. 7යි. එහෙනම් අපි දැන් ඉල්ලුම් තීරක ගැන දන්නවා. ඊට පස්සේ මෙන්න මේ ඉල්ලුම් තීරක අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉල්ලුම් තීරක ගත්තොත් මේ ඉල්ලුම් තීරක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගික ඉල්ලුම් තීරක වෙන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම් තීරක වෙන්න පුළුවන්. ඒ ඉල්ලුම් තීරක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකක්ද ඒක? සලකා බලන භාණ්ඩයේ මිල. එක සලකා බලන භාණ්ඩ මිල. මොකක්ද ඒකේ සංකේතය අපි ගත්තේ P. දෙවන ඉල්ලුම් තීරකේ මොකක්ද? මේ සලකා බලන භාණ්ඩයේ මිල හැරුණම තියෙන අනෙකුත් සියලු ඉල්ලුම් තීරක සියල්ල. පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අපේක්ෂිත මිල ගණන්, සමාජීය සාධක, ඉල්ලුම්කරුවන්ගේ සංඛ්‍යාව. මෙන්න මේ සියලු සාධක ගත්තොත් අපි ඒවට කියන්නේ අන්සාධක කියලා. ඉල්ලුම් තීරකවල අන්සාධක. එහෙනම් මේ අන්සාධක වලට වැටෙන්නේ මොනවාද? සම්බන්ධිත භාණ්ඩ මිල ගණන්. සම්බන්ධිත භාණ්ඩ මිල ගණන් PN. දෙක පාරිභෝගික ආදායම Y. තුන පාරිභෝගික රුචිය වරහන් තුල T. හතර අනාගත මිල පිළිබඳ අපේක්ෂා. අනාගත මිල අපේක්ෂා වරහන් තුල EX. පහ සමාජීය සාධක නැත්නම් අනෙකුත් සාධක. අනෙකුත් සාධක O. හයවෙනි එක මොකද්ද? ඉල්ලුම් කරුවෙක්ගේ ඉල්ලුම් තීරක නම් ඒක වැටෙන්නේ වෙළඳපොළ ඉල්ලුම් තීරක නම් වැටෙනවා ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව. ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව N. එහෙනම් මෙන්න මේ සියලුම සාධක සලකා බලන භාණ්ඩයේ මිල හැරුණාම ඉල්ලුම තීරක කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක වලට අපි කෙටියෙන් කියන්නේ අන්සාධක කියලා. අන්සාධක. මෙතනදී තව වැදගත් සංකල්පයක් තියෙනවා මේ සාධකත් එක්ක බලපාන. මේව හොඳට තේරුම් ගන්න. අපි විෂය ඉතින් ඉගෙන ගන්න එකයි කතා බහේදී භාවිතා වන දේවල් දෙකක්. අපි සලකා බලන භාණ්ඩයක මේ ඉල්ලුම් තීරක අනුව දැන් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් තීරක සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම කෙරෙහි ඇති කරන බලපෑම අනුවයි මේ වර්ග දෙක බෙදෙන්නේ. මොකක්ද දෙක? සලකා බලන භාණ්ඩයේ මිල එකක්. දෙක අන්සාධක. සියලු දේවල් අනිත් දේවල් අන්සාධක. මෙන්න මේ සලකා බලන භාණ්ඩ මිල හා මේ ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය කරන ඉල්ලුම කෙරෙහි බලපාන අන්සාධක ගත්තම ඒවා වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙන ආකාරය වෙනස් වෙනවා. මෙතනදී අන්සාධක සියල්ලම ස්ථාවරව තියෙද්දී ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්සාධක සියල්ල ස්ථාවරව තියෙද්දී සලකා බලන භාණ්ඩයේ මිල විතරක් වෙනස් වුණොත් අපි කියනවා ඒ වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය ඔකට සංකේත කරනවා quantity of demand QD සංකේතය. තේරෙනවනේ? අන්සාධක සියල්ල ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල විතරක් වෙනස් වුණොත් අපි කියනවා ඒ අනුව වෙනස් වෙන්නේ සාමාන්‍ය භාණ්ඩයක අපි ඉල්ලන භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය. එහෙම නිසා භාණ්ඩයක හැමතිස්සෙම ඉල්ලුම් කරන ප්‍රමාණය කියලා කිව්ව ගමන් ඔබ මතක තියාගන්න ඕනේ අන්සාධක සියල්ලම ස්ථාවරයි සලකා බලන භාණ්ඩයේ මිල විතරයි වෙනස් වෙන්නේ.
අන්න එතකොට අපි ඒකට කියන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණය. අනිත් එක මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර වෙලා මේ අන්සාධක එකක් හෝ මේ කීපයක් වෙනස් වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තියෙද්දී මේ අන්සාධක වෙනස් වුණොත් අන්න එතකොට වෙනස් වෙන සාධකයට අපි කියනවා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අපි සංකේතය දානවා D කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න සලකා බලන භාණ්ඩයේ මිල නොවෙනස්ව තියෙද්දී ඉල්ලුම් තීරණය කරන සාධක අතරින් අන්සාධක වෙනස් වුණොත් උදාහරණයක් විදිහට සම්බන්ධිත භාණ්ඩ මිල වෙනස් වුණොත් පාරිභෝගික ආදායම වෙනස් වුණොත් රුචිය වෙනස් වුණොත් අපේක්ෂිත මිල වෙනස් වුණොත් අනිකුත් සාධක වෙනස් වුණොත් සහ ගැනුම්කරුව සංඛ්‍යාව වෙනස් වුණොත් වෙනද පොලේ වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ මොකද්ද? ඉල්ලුම. එහෙනම් හොඳට මතක තියාගන්න මේ පාඩමේදී ඉල්ලුම් කරන ප්‍රමාණයයි ඉල්ලුමයි කියන්නේ පැහැදිලි දෙකක්. මේ දෙකේ වෙනසක් තියෙනවා. අපි නිකන් කතාවට කියන්න පුළුවන් ඉල්ලුම් කරන ප්‍රමාණය දෙකම එකයි කියලා. ඒ වුණාට විශේෂීයක වෙනස් වෙනවා. එහෙනම් ඉල්ලුම් කරන ප්‍රමාණයක් කියන්නේ මොකද්ද? මේ අනෙකුත් සාධක ස්ථාවරව තියෙද්දී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් වෙනස් වෙන සංකල්පය තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය. ඉල්ලුම කියන්නේ මොකක්ද? සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තියෙද්දී අන්සාධක වෙනස් වුණොත් වෙනස් වෙන සංකල්පය තමයි ඉල්ලුම කියලා කියන්නේ. දැන් ඔබ බලාපොරොත්තු වෙයි මම ඉල්ලුම ඉටු වෙන්න ඕන අවශ්‍යතාව ගැන කිව්වා. ඉල්ලුම් තීරක ගැන කිව්වා. ඒ ඉල්ලුම් තීරක වර්ග දෙකකට බෙදෙනවා කිව්වා. පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් තීරක, වෙනද පොළ ඉල්ලුම් තීරක. ඒ වගේම සලකා බලන භාණ්ඩයේ කෙරෙහි ඉල්ලුම් තීරක ඇති කරන බලපෑම අනුව ඉල්ලුම් තීරක වර්ග දෙකකට බෙදෙනවා කියලා කිව්වා. සලකා බලන භාණ්ඩයේ මිල අන්සාධක, සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් කරන්න ඉල්ලුම් කරන ප්‍රමාණය කියලා කිව්වා. අන්සාධක වෙනස් කරන්න ඉල්ලුම කියලා කිව්වා. හැබැයි තාම ඉල්ලුම මොකද්ද කියලා ඉගෙනුවේ නෑ නේද කියන ප්‍රශ්නයක් මතුවේ. ඇත්ත. මම තාම ඉල්ලුම ඔබට ඉගෙනුවේ නෑ මොකද්ද කියලා. මොකද්ද එහෙමනම් මෙතන ඉල්ලුමක් කියලා කියන්නේ? මෙන්න මේක විශේෂයි. අපි සලකා බලන භාණ්ඩයක කියන්නේ අපි වෙළඳ පොලෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙන භාණ්ඩය, වෙළඳ පොලෙන් ඉල්ලන භාණ්ඩය නැත්නම් මිලදී ගන්න භාණ්ඩය. ඒකට තමයි සලකා බලන භාණ්ඩය කියන්නේ. මෙන්න මේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුමක් කියලා කියන්නේ ඉල්ලුම් තීරක අතරින් මේ අන්සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම හමුවේ පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කරන භාණ්ඩ ප්‍රමාණයයි ඉල්ලුම කියලා කියන්නේ. ඔබ හොඳට ඒක පැහැදිලි කරගන්න. ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් ඕක තමයි හොඳම නිර්වචනය. මොකක්ද ඉල්ලුම කියලා කියන්නේ? ඉල්ලුම් තීරක අතරින් අන්සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩ මිල වෙනස් වීම හමුවේ පුද්ගලයන් ඉල්ලුම් කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය එහෙම නැත්නම් ඉල්ලුම් කරන්න සූදානම් වන ඉල්ලුම් කරන්න සැලසුම් කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි කියන්නේ ඉල්ලුම කියලා. එහෙනම් දැන් ඔබ ඉල්ලුම කියන එකක් දන්නවා. අපි එහෙනම් ඊළඟට යනවා තව වැදගත් මාතෘකාවකට. මොකද්ද? මේ ඉල්ලුම් තීරකත් ඉල්ලුමත් අතර සම්බන්ධයක් තියෙනවා. ඉල්ලුම් තීරකත් ඉල්ලුමත් අතර සම්බන්ධයක් තියෙනවා. ඔබ දන්නවද මේ ඉල්ලුම් තීරකත් ඉල්ලුමත් අතර තියෙන සම්බන්ධය මොකක්ද අපි කියන්නේ? ඒක ශ්‍රිතික සම්බන්ධයක්. ෆන්ක්ෂනින් රිලේෂන්ෂිප් එකක්. ශ්‍රිතික සම්බන්ධයක් කියන්නේ මොකක්ද? යම් සාධක වෙනස් වෙනකොට ඒ අනුව තවත් සාධකයක් වෙනස් වෙනවා. ඔබ දන්නවා ශ්‍රිතයක ප්‍රධාන විචල්‍යයන් දෙකක් තියෙනවා. මොකක්ද ශ්‍රිතයක තියෙන විචල්‍යයන් දෙක? එක පරායත්ත විචල්‍ය, අනික ස්වායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍යයක් කියලා කියන්නේ කාගේවත් බලපෑමක් නැතුව තනිව වෙනස් වෙන විචල්‍යයක්. කාගේවත් බලපෑමක් නැතුව තනිව වෙනස් වෙන විචල්‍යයන්ට කියන්නේ ස්වායත්ත විචල්‍ය. එහෙම නැත්නම් ස්වාධීන විචල්‍ය. මොකද්ද පරායත්ත විචල්‍යයක් කියන්නේ? නැත්නම් පරාධීන විචල්‍යයක් කියන්නේ? මෙන්න මේ ස්වායත්ත විචල්‍යයන්ගේ වෙනස් වීම හේතු කොටගෙන වෙනස් වෙන විචල්‍යයන් පරායත්ත විචල්‍යයන්.
හරියට නිකන් ඕගොල්ලෝ ගෙතන ඕගොල්ලෝගේ අම්මයි තාත්තයි ඕගොල්ලෝයි වගේ ශිෂ්‍යයෝ විදියට ගත්තොත් ඕගොල්ලෝ අම්මලා තාත්තගෙන් යැපෙන අයනේ. ඒතර අම්මා තාත්තගෙන් යැපෙන ඕගොල්ලෝ අම්මා තාත්තගේ ආදායම මත අම්මා තාත්තා වියදම් කරන ආකාරය අනුව අම්මා තාත්තා ඕගොල්ලන්ට පාලනය කරන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව ඕගොල්ලෝ පාලනය වෙනවනේ. එහෙනම් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ස්වාධීන විචල්්‍ය වගේ. ඒ අම්මලා තාත්තලාගෙන් පාලනය වෙන ඕගොල්ලෝ පරායත්ත විචල්්‍ය වගේ. එහෙනම් මේ ඉල්ලුම් තීරක සහ ඉල්ලුම් අතර පවතින වෙනස් වෙන සුළු සම්බන්ධතාවය අපි කියන්නේ ඉල්ලුම් ශ්‍රුතය කියලා. හැබැයි ඉල්ලුම් ශ්‍රුතියත් අපිට ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මොකක්ද ඉල්ලුම් ශ්‍රුතය බෙදන්න පුළුවන් ආකාර දෙක? පාරිභෝගිකයේ ඉල්ලුම් ශ්‍රුතය, වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රුතය. පාරිභෝගිකයේ ඉල්ලුම් ශ්‍රුතය සහ වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රුතය කියලා අපිට ඉල්ලුම් ශ්‍රුතය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි බලමු එහෙනම් මොකද්ද දැන් පාරිභෝගික ඉල්ලුම් ශ්‍රුතය කියන්නේ කියලා. ඔබට හිතා ගන්න පුළුවන්. මොකද්ද පාරිභෝගික ඉල්ලුම් ශ්‍රුතය කියන්නේ? පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් ප්‍රමාණයත් නැත්නම් පාරිභෝගිකයේ ඉල්ලුමත් පාරිභෝගික ඉල්ලුම් තීරකත් අතර පවතින සම්බන්ධතාවය. දැන් පාරිභෝගිකයෙක් වෙළඳපොළ කියලා භාණ්ඩයක් ඉල්ලනවා නම් ඒ තනි පාරිභෝගිකයාගේ ඉල්ලුමයි ඔහුගේ ඉල්ලුම් තීරකය අතර පවතින සම්බන්ධතාවය. ඔහුගේ ඉල්ලුම් තීරක කීයක් තියෙනවද? පාරිභෝගිකයේ ඉල්ලුම් තීරක 6යි. මොකක්ද 6 නැවත කතා කරමු. සලකා බලන භාණ්ඩ මිල, සම්බන්ධිත භාණ්ඩ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අපේක්ෂිත මිල ගණන්, අනිකුත් සාධක. 6යි. මෙන්න මේ 6 වෙනස් වෙනකොට ඒ අනුව පාරිභෝගිකයාගේ ඉල්ලුම වෙනස් වෙනවා නම් අන්න ඒකට කියන්නේ පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් ශ්‍රුතය. right. මොකද්ද වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රුතය කියලා කියන්නේ? අර වෙළඳපොළේ සලකා බලන භාණ්ඩයට පවතින ඉල්ලුමත් වෙළඳපොළ ඉල්ලුම් තීරකත් අතර පවතින වෙනස් වෙන සුළු සම්බන්ධතාවය. අන්න එතෙන්ද ඉල්ලුම කියලා අපි ගන්න වෙළඳපොළේ මුළු ඉල්ලුම. ඒ කියන්නේ සියලු පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් වල එකතුව. වෙළඳපොළේ මුළු ඉල්ලුමත් වෙළඳපොළ ඉල්ලුම් තීරකත් අතර පවතින සම්බන්ධතාවය. ඒතර වෙළඳපොළ ඉල්ලුම් තීරක කීයක් තියෙනවද? 7යි. මොකක්ද 7? අර පාරිභෝගික ඉල්ලුම් තීරක 6ට අමතරව තව එකක් එක්කව වෙනවා ගැනුම් කරුවන්ගේ සංඛ්‍යාව නැත්නම් වෙළඳපොළ ඉල්ලුම් කරුවන්ගේ සංඛ්‍යාව. එහෙනම් අපි මේ පාරිභෝගික ඉල්ලුම් ශ්‍රුතය සහ වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රුතය කොහොමද ශ්‍රුතියක් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා බලමු. අපි දන්නවා මම දැන් කිව්වා වගේ ශ්‍රුතයක් කියන්නේ මොකද්ද? පරායත්ත විචල්්‍ය සහ ස්වායත්ත විචල්්‍ය අතර සම්බන්ධතාවය. අපි ශ්‍රුතියක් සාමාන්‍යයෙන් ගොඩනගනකොට මෙතෙන්ට දාන්නේ මේ පැත්තට පරායත්ත විචල්්‍ය. ඕක සමානයි වෙනස් වෙනවා ස්වායත්ත විචල්්‍ය අනුව. මම මේ බොහොම කෙටි එකක් කිව්වේ. ඒතර මෙන්න මේ ස්වායත්ත විචල්්‍යයන් අපි දාන්නේ සමාන ලකුණට දකුණු පැත්තේ. F කියලා කියන්නේ ෆන්ක්ෂන් කියන එක. අපි ශ්‍රුතියේ ඉංග්‍රීසියෙන් කියන්නේ ෆන්ක්ෂන් කියලා. සාමාන්‍යයෙන් අපි ෆන්ක්ෂන් කියන්නේ වෙනස් වෙනවටනේ. ඒතර ෆන්ක්ෂන් within bracket independent variables. ඒ කියන්නේ ස්වායත්ත විචල්්‍ය. අපි F අකුරත් එක්ක මේ පැත්තේ ස්වායත්ත විචල්්‍ය දාන්නේ. මේ ස්වායත්ත විචල්්‍යයත් එක්ක වෙනස් වෙන සංකල්පය තමයි පරායත්ත විචල්්‍ය. ඩිෆෙන්ඩිංగ్ වේරියබල් එක. ඒක ඩිෆෙන්ඩ් වෙන්නේ මේගොල්ලන්ගේ. මෙයා ඩිෆෙන්ඩ් වෙන්නේ මේගොල්ලන්ගේ. මේ පරායත්ත විචල්්‍ය අපි දාන්නේ සමාන ලකුණේ මෙහා පැත්තේ. එහෙනම් දැන් මේ ඉල්ලුම් ශ්‍රුත අපි කිව්ව දෙකක් තියෙනවා. එක පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් ශ්‍රුතය. දෙක වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රුතය. අපි දැන් ඉස්සෙල්ලා බලමු පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් ශ්‍රුතය මොකක්ද කියලා. අපි පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම් ශ්‍රුතය කියන්නේ පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම. පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම සමානයි F වරහන් තුල මොකක්ද අපි දාන්නේ මෙතනට? පාරිභෝගික ඉල්ලුම් තීරක ටික. දැන් පාරිභෝගිකයාගේ ඉල්ලුම වෙනස් කරන්නේ කවුරු විසින්ද? පාරිභෝගික ඉල්ලුම් තීරක විසින්නේ. එහෙනම් පාරිභෝගික ඉල්ලුම් තීරක මේ පැත්තට දානවා. පාරිභෝගික ඉල්ලුම් තීරක. කොහොම ලේසි. මේක අපි සංකේත වලින් ගත්තොත් කොහොමද කියන්නේ? පාරිභෝගික ඉල්ලුමට අපි දානවා D. ඕනනම් QD දාන්නත් පුළුවන්. D හෝ QD දාන්න. ඉල්ලුමනේ. QD සමානයි F
වරහන් තුන දැන් පාරිභෝගික ඉල්ලුම් තීරකට කී සංකේත දාගෙන යමු. පාරිභෝගික ඉල්ලුම් තීරක වල සංකේත මොනවාද? සලකා බලන භාණ්ඩ මිල P. අන් භාණ්ඩ මිල ගණන් හෙවත් සම්බන්ධිත භාණ්ඩ මිල ගණන් Pn. පාරිභෝගික ආදායම Y. පාරිභෝගික රුචිය T. අපේක්ෂිත මිල ගණන් EX. අනෙකුත් සාධක O. මෙච්චරයි තියෙන්නේ. ඇයි පාරිභෝගිකයෙක් ඉල්ලුම් තීරකනේ? එන් දාන්න එපා. number of customers ලා මෙතන නැහැ. මොකද මේක පාරිභෝගිකයෙක් ඉල්ලුම් ශ්‍රතිය නිසා. එන පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතිය අපි සංකේත වලින් කතා කරොත් QD සමානයි නැත්නම් D සමානයි F P PN Y T EX and O. ඒතර මෙන්න මේ පාරිභෝගික ඉල්ලුම් තීරක එකක් හෝ කීපයක් වෙනස් වෙනකොට මේ පාරිභෝගික ඉල්ලුම වෙනස් වෙනවා. අන්න ඒකට අපි කියන්නේ පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතිය. දැන් අපි වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතිය ගත්තොත් මොකද්ද වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතිය කියන්නේ? වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම් තීරක අතර සම්බන්ධතාවය. වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම් තීරක අතර සම්බන්ධතාවයේදී අපි ගන්නේ වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම ඒ කියන්නේ සමස්ත ඉල්ලුම සමානයි F කවුද? වෙළඳපොළ ඉල්ලුම් තීරක. පාරිභෝගික ඉල්ලුම් තීරක නෙවෙයි දැන් ගන්නේ වෙළඳපොළ ඉල්ලුම් තීරක. වෙළඳපොළ ඉල්ලුම් තීරක. එහෙනම් අපිට දැන් වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතිය ගොඩනගා ගන්න පුළුවන් මේ විදිහට කොහොමද? වෙළඳපොළ ඉල්ලුමටත් අපි දාමු QD සමානයි F. වරහන් තුන දැන් වෙළඳපොළ ඉල්ලුම් තීරක කීයක් තියෙනවා කිව්වද? 7යි. දැන් ඒ 7ම ලියාගෙන යමු. මේ 6ට අමතරව n දාන එක විතරයි තියෙන්නේ. n කියන්නේ වෙළඳපොළ ඉල්ලුම් කරුව සංඛ්‍යාව. එහෙනම් මොකද පළවෙනි එක? P 2 PN 3Y 4T 5EX 6O n plus n ඉල්ලුම් කරුව සංඛ්‍යාව. එහෙනම් මෙන්න දැන් තියෙනවා වෙළඳපොළක ඉල්ලුම් ශ්‍රතිය. මාකටිං ෆන්ක්ෂන් ඔෆ් ඩිමාන්ඩ් එක. QD සමානයි P PN Y T EX QN n. මොකද QD සමානයි F වරහන් තුල P PN Y T EX O and N. මෙන්න මේ ටිකට අපි කියන්නේ මේක වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතය, මේක පාරිභෝගිකයෙක් ඉල්ලුම් ශ්‍රතය. දැන් ඔබෙන් අහන්න පුළුවන් විභාගෙට ඉල්ලුම් ශ්‍රතයක් නිර්වචනය කරන්න. ඉල්ලුම් ශ්‍රතය විග්‍රහ කරන්න නිර්වචනය කරන්නකෝ මේක පාඩට ඔයගොල්ලෝ මේ දෙකෙන් එකක් ගන්න එපා. දෙකම ලියන්න. ඔබෙන් ඇහුවොත් පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතය කියන්නේ මොකක්ද කියලා. පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් ශ්‍රතය කියන්නේ මොකක්ද කියලා ඒතර පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතය ලියන්න. කොහොමද නිර්වචනය වෙන්නේ? පාරිභෝගිකයෙකුගේ ඉල්ලුමත් පාරිභෝගික ඉල්ලුම් තීරකත් අතර පවතින සම්බන්ධතාවය, ශ්‍රිතමය සම්බන්ධතාවය. හරි? මොකද්ද වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතය කියන්නේ? වෙළඳපොළ ඉල්ලුමත් වෙළඳපොළ ඉල්ලුම් තීරකත් අතර පවතින වෙනස් වන සුළු සම්බන්ධතාවය. එහෙනම් පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතයයි වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතයයි අතර තියෙන වෙනස මොකද්ද? පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතය තුල ඉල්ලුම් කරුව සංඛ්‍යාව නැහැ, ගැනුම් කරුව සංඛ්‍යාව නැහැ. වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතය තුල ගැනුම් කරුව සංඛ්‍යාව ඉන්නවා. ඒ වගේම පාරිභෝගික ඉල්ලුම් ශ්‍රතය පටු සංකල්පයක්. තනි පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුමයි ඉල්ලුම් තීරකය අතර සම්බන්ධය විතරයි කතා කරන්නේ. වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතයේදී වෙළඳපොළේ මුළු ඉල්ලුම් ප්‍රමාණයයි මුළු ඉල්ලුම් තීරකය අතර සම්බන්ධතාවයයි කතා කරන්නේ. එහෙනම් දැන් ඔබට අද මම පැහැදිලි කරා ඉල්ලුම කියන්නේ මොකද්ද? ඉල්ලුමක් ඇති වෙන්න ඉටු වෙන අවශ්‍යතා මොනවාද? ඉල්ලුම් තීරක මොනවාද? ඉල්ලුම් තීරක වර්ග මොනවාද? ඒ අනුව ඉල්ලුම් තීරක බෙදෙන ප්‍රභේද දෙක මොකද්ද? පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් තීරක, වෙළඳපොළ ඉල්ලුම් තීරක. ඒ අනුව නැවත සමස්ත ඉල්ලුම් තීරක සලකා බලන භාණ්ඩ ඉල්ලුම කෙරෙහි ඇති කරන බලපෑම අනුව බෙදෙන වර්ග දෙක මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල අනුසාධක, සලකා බලන භාණ්ඩයේ මිල කියන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය කරන සාධක, අනුසාධක කියන්නේ ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම් ශ්‍රතයක් කියන්නේ මොකද්ද? ඉල්ලුම් ශ්‍රත හැදෙන්නේ කොහොමද? ඉල්ලුම් ශ්‍රත වර්ග මොනවද? පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම් ශ්‍රතය, වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රතය. ඉතින් මම හිතනවා අද මේ වෙලාවට මේ විනාඩි කිහිපය තුළ අපි ඔබට ආර්ථික විද්‍යාව විෂයේ වැදගත් මාතෘකාවක හොඳ මාතෘකා කිහිපයක් විග්‍රහාත්මකව සාකච්ඡා කළා. මේක අපි ඇත්තටම අපේ රටේ ශ්‍රී ලාංකික දරුවන්ට උසස් පෙළ විෂය හදාරන ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගන්නා දරුවන්ට රුකුලක් ලෙස
සමාජ මෙහෙවරක් ලෙස නොමිලේ ඉටු කරන කාර්යයක් විදිහට මේක අපි ආරම්භ කරන්නේ. මේක ඉවර වෙන්නේ නැහැ මෙතනින්. ඉදිරියේදී අපි සියලු මාතෘකා ඔබට අසීරුවයි සැලකෙන මාතෘකා බොහොම සීරු ආකාරයෙන් විග්‍රහ කරන්න අපි කටයුතු කරනවා. ඉතින් ඔබට මේ දේශනයේ සම්බන්ධයෙන් මේ විනාඩි කිහිපය තුළ මතු කරපු උගන්වපු කරුණු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන්න බෑ කියලා මම හිතනවා. නමුත් අපිට ගැටලු තියෙනවා නම් කරුණාකරලා ඒවට උත්තර දෙන්නත් අපි සුබවාදී ලෙස ඉදිරිපත් වෙන්න කැමතියි. ඔබට අවශ්‍ය නම් අපේ දුරකථන අංකය දන්වන්න පුළුවන්. ඒ දුරකථන අංකයට කතා කරලා මතුවෙච්ච ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. මේ දුරකථන අංකයෙන් ඔබට අවශ්‍ය වෙනත් ප්‍රශ්න තියෙනවා නම් විෂය පිළිබඳව ඒව අපිට කතා කරන්න පුළුවන්. අද මේකේ ආරම්භක අවස්ථාව මොකද හොඳ ආරම්භයක් ශක්තිමත් ගමනකට හේතු වෙනවා. මම හිතනවා ඔබට ඉතා පහසුවෙන් උසස් පෙළ විෂයට ඒ සම්මානයක් ගන්නට පුළුවන් ක්‍රමවේද අපි විසින් සැලසුම් කරලා තියෙනවා. මගේ දුරකථන අංකය 0.736 633 මේ දුරකථන අංකය ඕනම දවසක උදේ ඉඳලා මධ්‍යම රාත්‍රී 1:00 වෙනකම් විවෘතයි. ඔබට කතා කරන්න පුළුවන්. හැබැයි මම වෘත්තීය දේශකයෙක් විදිහට ඇතැම් අවස්ථාවල දේශනවල යෙදලා ඉන්නවා. ඇතැම් අවස්ථාවල මාර්ගගත අධ්‍යාපනයේ යෙදලා ඉන්නවා. ඒ වෙලාවේදී ඔබ ඇමතුමක් දුන්නොත් සමහර විට ඒ ඇමතුමට මට උත්තර දෙන්න බැරි වෙයි. නමුත් මම නිදහස් වෙච්ච හැම වෙලාවකදීම මගේ ප්‍රතිපත්තියක් හැටියට මම හැම දුරකථන අංකයකටම හැම ඇමතුමකටම මම කතා කරනවා. අර වගේ පෙර කිව්ව විදිහට මට දුරකථනයට කතා කරන්න බැරි වුණොත් විවේකයේ ලැබුණු හැම වෙලාවකදීම මගේ දුරකථන ඇමතුමට නැපතත් ඇමතුමක් දීලා කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මාතෘකාවේ අද උගන්වපු දේ සම්බන්ධයෙන් ඔබ කතා කරන්න අපි ඔබට උත්තර දෙන්න බොහොම සතුටින් ඉන්නවා කියන කාරණාව මෙහිදී මතක් කරනවා. ඒ වගේම ඔබට දුරකථන ඇමතුමක් දෙන්න අපහසු නම් හෝ දුරකථන ඇමතුමකින් හරි පිළිතුරක් ලබා ගන්න බෑ කියලා හිතනවා නම් හෝ ලියන්න අපිට. ලිපිණය මම කියන්නම්. ඒ ලිපිණය පහත දැක්වෙයි. ඒ ලිපිණයට ඔබ පෝස්ට් කාඩ් එකක් හරි ලියුමක් හරි එවුවොත් අපිට පුළුවන් අපේ වියදමින් ඒකට අවශ්‍ය පිළිතුරු සම්පාදනය කළා ඔබට ලැබෙන්නට සලස්වන්න. ඒ සේවාවත් අප ඔබට ගාස්තුවක් නැතුව නොමිලේ සමාජ මෙහෙවරක් ලෙස ඉටු කරන්න සූදානම් කියන කාරණය මෙහිදී මතක් කරනවා. ස්තුතියි. එන ශක්තිමත්ව ඉගෙනගෙන ජීවිතය ජය ගන්න අධ්‍යාපනය තමයි අපේ ජීවිතේට වටිනාකමක් ලං කරන්න පුළුවන් එකම ආලෝක කදම්බේ කියන එක හදවතේ තියාගන්න. ස්තුතියි. දැන් සමන් දුන්නේ අපේ හරිදේ පාසලින් ප්‍රවීණ දේශක මිත්‍රිද සිල්වා සර්ගේ ඉකොන් ක්ලාස් එක. අපි ලබන සතියේත් මේ වගේම එතුමාව හමු වෙනවා. ඉතින් අපිට ලියන්න හරිදේ ටීවී අපේ සජීවී විකාශයට ලියන්න අපේ හරිදේ පාසල හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපිට කතා කරන්න 0.72 321 3966 0.72 321 3966